අයිබෝන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ අ, පරමාණුක ව්‍යුහය පාඩමේ පරමාණුක ආකෘතිවල ඊළඟ පරමාණුක ආකෘතිය. මේ පරමාණුක ආකෘතිය තමයි නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය. නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. අපි ඊට කලින් පොඩි බලමු විස්තරයක් කොහොමද මේ පරමාණුක ආකෘති වර්ධනය වුණේ කාලයත් එක්ක කියලා. හරි. කාලයත් එක්ක මේ පරමාණුක ආකෘති ගොඩනැගිච්ච ආකාරය පොඩ්ඩක් බලලා ඉමු. මොනවා පැහැදිලි කරන්නද මේ පරමාණුක ආකෘති හැදුනේ කියලා. එතකොට ඔයගලන්ට මතකයි මුල්ම පරමාණුක ආකෘතිය ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය අපි දැක්ක එක ගොල්ෆ් බෝල ආකෘතිය කියලා කිව්වේ. නේද? ගොල්ෆ් බෝල ආකෘතිය කියලා කිව්වේ ඩෝල්ටන් ඉදිරිපත් කරපු ආකෘතියට. ඒ ඩෝල්ටන්ට පස්සේ ආකෘතියක් ඉදිරිපත් කළා. ඔයගලන්ට මතකයි ඒකත් ඒ ආකෘතිය ඉදිරිපත් කළේ ජේ.ජේ. තොම්සන්. හරිද? ජේ.ජේ. තොම්සන් තමයි ඒ ආකෘතිය ඉදිරිපත් කළේ. ජේ.ජේ. තොම්සන්. ජේ.ජේ. තොම්සන්ට පස්සේ පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කළා. අපි මේ විස්තරෙත් පොඩ්ඩක් කතා කරගෙන මෙමු මේක මං හැදුවේ මුලින්ම ආකෘති ටික ඇඳගෙන ගිහිල්ලා පස්සේ එක එක විස්තර කරන්නේ නැහැ. මේකම කතා කරගෙන යන්න. ඇයි ඩෝල්ටන් මේ විදිහේ ආකෘතියක් ඉදිරිපත් කළේ? ගොල්ෆ් බෝල පරමාණුක ආකෘතිය. ඩෝල්ටන්ට පැහැදිලි කරන්න තිබ්බේ බොහොම සරල කාරණා කීපයක්. එක තමයි කොහොමද මේවා එකක්වත් ලියන්න අවශ්‍ය නැහැ. හරි මේ කොටස් ටික ලියන්න අවශ්‍ය නැහැ. මේ පැහැදිලි කර ගැනීමක් අපේ අලුත් ආකෘතියට යන්න. ඩෝල්ටන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ කොහොමද මූලද්‍රව්‍යයක් තව මූලද්‍රව්‍යයකින් වෙනස් වෙන්නේ? කොහොමද මූලද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ? ඒ වගේ බොහොම සරල කාරණා කීපයක් තමයි ඩෝල්ටන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. ඒ වෙනකොට කිසිම උපපරමාණුක අංශුවක් හොයාගෙන තිබුණේ නැහැ. ඒ නිසා ඩෝල්ටන් හිතුවා පරමාණුව තමයි කුඩාම අංශුව කියලා. එහෙම හිතලා ඒක තවදුරටත් බෙදන්න බෑ කියන සංකල්පය තමයි තිබුණේ. එතකොට ඩෝල්ටන් ඉදිරිපත් කළේ නිකම්ම තනි බෝලයක් වගේ ගෝලාකාර ආකෘතියක්. ඒක නිසා තමයි අපි කිව්වේ ගොල්ෆ් බෝල ආකෘතිය කියලා ඩෝල්ටන්ගේ ආකෘතියට. නමුත් පසුව අපි දැක්කා විලියම් ක්‍රූක්ස් කැතෝඩ කිරණ හොයාගන්නවා. ඒ කැතෝඩ කිරණවල ගතිගුණ ටික ජේ.ජේ. තොම්සන් හොයනවා. හෙව්වෙන් පස්සේ සහ ඒ අතරදී ස්ටෝනි කියන කෙනා ඉලෙක්ට්‍රෝන කියලා කෙනෙක් ගැන මත පළ කරනවා. ඊට පස්සේ ජේ.ජේ. තොම්සන් විසින් භෞතිකව ඉලෙක්ට්‍රෝනේ හොයාගන්නවා. එතකොට දැන් දන්නවා ඍණාරෝපිත අංශුවක් මේ පරමාණුව කියන එක ඇතුලේ තියෙනවා කියන කාරණේ. ඍණාරෝපිත අංශුවක් මේ පරමාණුව කියන එක ඇතුලේ තියෙනවා කියන කාරණේ ජේ.ජේ. තොම්සන් දන්නවා. ජේ.ජේ. තොම්සන්ට පැහැදිලි කරන්න ඕනි වුණා තව කරුණු කීපයක්. ඒ කාලේ තිබිච්ච තව ප්‍රශ්න තමයි දැන් අපි දන්නවා අපි මේ පෑනක් මොකකින් හරි පිරිමැදලා ඒක කඩදාසි වලට ඇල්ලුවොත් නේද? පෑනක් රෙදි කෑල්ලකින් පිරිමැදලා කඩදාසි වලට ඇල්ලුවොත් කඩදාසි කැබලි වලට ඒවා ආකර්ෂණය වෙනවා. ස්ථිති විද්‍යුතය. ඔන්නේ ස්ථිති විද්‍යුතය වගේ දේවල් පැහැදිලි කරන්න දැඩි අවශ්‍යතාවයක් ඒ කාලේ තිබ්බා. ඉතින් ඒක පැහැදිලි කරගන්න හැකියාව ලැබුණා ජේ.ජේ. තොම්සන්ගේ ආකෘතියෙන්. මොකද ජේ.ජේ. තොම්සන් කිව්වා මේ පරමාණුව ධනාරෝපිත ගෝලයක්. මේක ධනාරෝපිතයි. ගෝලෙ ධනාරෝපිතයි. මෙහෙම. මේ ධනාරෝපිත ගෝලෙ ඇතුලේ ඍණාරෝපණ සමාන ගාණක් ගිලිලා තියෙනවා. ඒ ඍණාරෝපිත ඒවා තමයි ඉලෙක්ට්‍රෝන. මේ ධනාරෝපිත ගෝලය ඇතුලේ ඍණාරෝපණ සමාන ගාණක් ගිලිලා තියෙනවා. ඒවා තමයි ඉලෙක්ට්‍රෝන. ඒතර ධනාරෝපණ ගැන යා මොකුත් කිව්වේ නෑ. ධනාරෝපිත ගෝලයක් කියලා කිව්වා විතරයි. ඒවා තමයි ඉලෙක්ට්‍රෝන. එතකොට ඔන්න ආවා අපිට ජේ.ජේ. තොම්සන්ගේ ආකෘතිය ප්ලම් පුඩින් ආකෘතිය කියන එක. ගොල්ෆ් බෝල ආකෘතියෙන් ප්ලම් පුඩින් ආකෘතියට ආවා. එතකොට ඒ කාලේ වෙනකොට අපිට පැහැදිලි කරගන්න තිබුණේ මේ ස්ථිති විද්‍යුත් සංකල්ප පැහැදිලි කරන්න තමයි ජේ.ජේ. තොම්සන්ගේ මේ ආකෘතියෙන් හැකියාව ලැබුණේ. ඊට පස්සේ අපිට මතක් වෙනවා ගයිගර් සහ මාස්ඩන් රදර්ෆර්ඩ්ගේ ගෝලයෝ දෙන්න පරීක්ෂණයක් කරනවා. රන්පත් පරීක්ෂණය. එතකොට මේ පරීක්ෂණයෙන් අපි දැකපු දේ තමයි
නේද? රන් පත්‍රයකට ඇල්ෆා කිරණ යවලා ලබාගත්තු පරීක්ෂණයෙන් දැකපු දේ තමයි මෙතන ඊට කලින් අපි තව කාරණයක් දැක්කා. එකක් තමයි ගෝල්ස්ටයින් කියන විද්‍යාඥයා විසින් නේද? ගෝල්ස්ටයින් කියන විද්‍යාඥයා විසින් ධනාරූපිත අංශු වගයක් හොයා ගන්නවා. එතකොට කියනවා ඒකේ කුඩාම අංශුව ප්‍රෝටෝනි කියලා. ඒ ප්‍රෝටෝන වලින් සියලු පදාර්ථ සකස් වෙලා තියෙනවා කියන එකත් අපි දැනගන්නවා. එතකොට අපි දැන් ධනාරූපිත අංශුව අඳුරගෙන තියෙන්නේ මේ ධනාරූපිත අංශු ප්‍රෝටෝන කියලා දැන් අඳුරගෙන තියෙන්නේ. ඒතර මේ ගෝලය ඇතුළේ තිබිච්ච ධනාරූපණ ප්‍රෝටෝන කියන එක දැන් අපි දන්නවා. ඊට පස්සේ අර රන්පත් පරීක්ෂණේ නැත්නම් ඇල්ෆා කිරණ ප්‍රකිරණ පරීක්ෂණේ එහෙම නැත්නම් ගයිගර් මාස්ටර්න් පරීක්ෂණේ තේරුම් ගන්නවා රදර්ෆර්ඩ් විසින් මේ ධනාරෝපිත ටික එක තැනකට එක්කහු වෙලා තියෙනවා. මේ ධනාරෝපණ ටික එක තැනකට එක්කහු වෙලා තියෙනවා මේ විදිහට. මේ විදිහට ධනාරෝපණ ටික එක තැනකට එකතු වෙලා තියෙනවා. ඒ ධනාරෝපණ එකතු වෙච්ච තැන ඊ타ත්ම කුඩා තැනක්. මම මේ ධනාරෝපණ නිල් පාටින් පෙන්නපු නිසා ඒක මෙහෙම පෙන්නන්න. ඊ타ත්ම කුඩා තැනකට තමයි මේ ධනාරෝපණ එකතු වෙලා තියෙන්නේ. මේ විදිහට ධනාරෝපණ එකතු වෙච්ච තැනක් තියෙනවා. අන්න ඒක හැදුවා න්‍යෂ්ටිය කියලා. හැඳින්වුවා න්‍යෂ්ටිය කියලා. ඒ න්‍යෂ්ටිය වටේ කොහේ ඉලෙක්ට්‍රෝන තියෙනවද කියලා නිශ්චිතව සඳහන් කරේ නැහැ. හරි. ඒ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ කියලා සඳහන් කරේ නැහැ නිශ්චිතව. රදර්ෆර්ඩ් විසින්. රදර්ෆර්ඩ් කියන්නේ ජී.ජේ තොම්සන්ගේ ගෝලයා. හරි. රදර්ෆර්ඩ් විසින් කිව්වා ඔන්න ධනාරෝපිත ඔය ප්‍රෝටෝන ටිකෙන් සමන්විත න්‍යෂ්ටිය තියෙනවා මෙතන. හරි. අවට ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ඔය අවට තියෙනවා. පරමාණු සීමාවේ අවට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කොහොම තියෙනවා. ඔය විදිහට කිව්වා. ඒතර න්‍යෂ්ටිය කියන සංකල්පේ පළවෙනි වතාවට ගෙනාවේ කවුද? රදර්ෆර්ඩ් විසින්. න්‍යෂ්ටිය කියන සංකල්පේ පළමු වතාවට ගෙනාවේ කවුද? රදර්ෆර්ඩ් විසින්. හරිද? එතකොට පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය එන්නේ රදර්ෆර්ඩ්ගෙන්. ඔය රදර්ෆර්ඩ්ගේ ආකෘතිය කාලයක් යනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි මේ ඉලෙක්ට්‍රෝන වල ගමන් කිරීම ගැන අදහස් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. අපි ඒ ගැන කතා කරේ නැහැ. එතකොට එතෙන්දි කතා වෙන අදහස තමයි මේ න්‍යෂ්ටිය තියෙනවා. හරි. න්‍යෂ්ටිය සම්බන්ධව කිසි ගැටලුවක් නැහැ. ධනාරෝපණ ටික කොහොම න්‍යෂ්ටිය තියෙන්නේ. පොඩි තැනක ලොකු ස්කන්ධයක් තියෙනවා න්‍යෂ්ටිය. මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ඉලිප්සාකාර මාර්ගවල ගමන් කරනවා. මම මාර්ගය වෙනම අඳින්න. පැහැදිලිව පේන්නේ නැති වෙන්න කහ පාටින් යන්නේ. හරි. වැඩි පේන්නේ නැති වෙන්න. මොකද මාර්ග කීපයක් අඳින්න ඕන නිසා ඔන්න ඔය විදිහට. ඔන්න රදර්ෆර්ඩ්ගේ ආකෘතියට පොඩි වෙනසක් සිද්ධ වෙනවා කාලයක් යද්දී. ඒතර මේ ඉලෙක්ට්‍රෝන තමයි මේවා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය කියන එක වටේ ඉලිප්සාකාර මාර්ගවල ගමන් කරනවා කියන සංකල්පේ මේ වෙනකොට ඇවිල්ලා තිබුණේ. දැන් ඊට පස්සේ අපි දකිනවා හරිද? ඊට පස්සේ අපි දකිනවා නීල්ස් බෝ විසින් මේ ආකෘතියට වඩා වෙනස් අලුත් ආකෘතියක් ඉදිරිපත් කරනවා. නීල්ස් බෝ විසින් මේ ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් ඉදිරිපත් කරනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ නීල්ස් බෝ ඉදිරිපත් කරපු ඒ ආකෘතිය. මේකත් රදර්ෆර්ඩ්ගේ ආකෘතියම එක්තරා අවස්ථාවක්. එතකොට නීල්ස් බෝ ඉදිරිපත් කරපු ආකෘතියේ තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ විදිහමයි. මෙන්න ධනාරෝපිත න්‍යෂ්ටිය තියෙනවා. ධනාරෝපිත න්‍යෂ්ටිය කියන සංකල්පය වෙනස් වෙන්නේ නැහැ නීල්ස් බෝගේ ආකෘතියේදී. රදර්ෆර්ඩ් ආපු සංකල්පෙමයි. හැබැයි පොඩි වෙනසක් එයා කරනවා. එයා කියනවා මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ ඉලිප්සාකාර මාර්ගවල නෙවෙයි. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ න්‍යෂ්ටිය වටා තියෙන වෘත්තාකාර මාර්ගවල කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ න්‍යෂ්ටිය වටා තියෙන වෘත්තාකාර මාර්ගවල කියලා තමයි රදර්ෆර්ඩ් මේ නීල්ස් බෝ ප්‍රකාශ කරන්නේ. හරිද? එහෙම ප්‍රකාශ කරලා තව ඉතා විශාල කරුණු ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කියනවා. අපි ඒ කරුණු ටික හොයන්න තමයි දැන් යන්නේ.
ඒතර නීල්ස් බෝගේ ආකෘතිය එන්නේ ඔන්න වගේ පසුබිමක. බලන්න පරමාණු විකාශනයේ බොහොම ලස්සනට. ඒතර මේ තියෙන්නේ නීල්ස් බෝගේ ආකෘතිය. හරි? නීල්ස් බෝ ඉදිරිපත් කරපු ආකෘතිය. න්‍යෂ්ටිය තියෙනවා ධනාරූපිත ඒ වටා වෘත්තාකාර මාර්ගවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වෘත්තාකාර මාර්ගවල තමයි ඉන්නේ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ ගැන අපි වෙනත් විස්තර වලට යන්න ඕනේ. කොහොමද මේ ප්‍රකාශ කළේ? මොකක්ද මේකට ප්‍රකාශ කරන්න හේතුව කියලා. දැන් අපි මේ හැම එකටම වගේ පොඩි පොඩි හේතු කිව්වා. මෙතන කිව්වා සාමාන්‍ය මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කළේ කොහොමද කියලා හොයන්න මේක කිව්වේ. ඒ වගේම මූලද්‍රව්‍යක පරමාණු ඒ කියන්නේ එක මූලද්‍රව්‍යයක් අනිත් මූලද්‍රව්‍යයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අඳුරගන්න මේක කිව්වේ. ඒ වගේ දෙයක් කිව්වා එතන. මෙතනදී අපි ප්‍රකාශ කළා ඉලෙක්ට්‍රෝන ඒ වෙනකොට අඳුරගෙන තිබුණා ස්ථිති විද්‍යුතය පැහැදිලි කරන්න තමයි වැඩිපුරම මේක යොදාගත්තේ කියන කාරණේ. ඒතර මේ ආකෘතිය අපි දැක්කා රන්පත් පරීක්ෂණය පැහැදිලි කරන්න ගයිග-මාස්ටර්න් පරීක්ෂණය පැහැදිලි කරන්න තමයි මේ ආකෘතිය ගොඩක් වෙලාවට යොදා ගැනීම සිද්ධ වුණේ. අපි මේක ගැන කතා කරන්නේ මේ වෙනස් වීම ගැන. ඉතින් ඊට පස්සේ එහෙනම් නීල්ස් බෝ මොකද්ද මේ කරේ? හරි. නීල්ස් බෝ මොකද්ද මේ කරේ? නීල්ස් බෝ ඉදිරිපත් කරපු ආකෘතිය මොකද්ද? මොනවා පැහැදිලි කරන්නද ඉදිරිපත් කළේ? නීල්ස් බෝ මේ ආකෘතිය ඉදිරිපත් කළේ කාරණා දෙකක් පැහැදිලි කරන්න. එකක් තමයි අයනීකරණ ශක්ති. හරි. අයනීකරණ ශක්තිවල අදාළ දත්ත අයනීකරණ ශක්ති දත්ත පැහැදිලි කරන්න එකක්. අනිත් එක තමයි හයිඩ්‍රජන් පරමාණුවේ හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්න. හයිඩ්‍රජන් වල පරමාණු විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්න. ඔන්න ඔය කාරණා දෙකට දැන් තාම ඔයගලන්ට අයනීකරණ ශක්ති දත්ත කියන එක තේරෙන්නේ නැහැ. අපි ඒක ඉදිරියට බලනවා. හරි. අපි පරමාණුක ආකෘති ඉදිරිපත් කළා ඉමු මුලින්ම. හයිඩ්‍රජන් පරමාණුක විමෝචන වර්ණාවලිය කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැහැ දැනට. අපි ඒකත් ඉස්සරහට හොඳට අධ්‍යයනය කරනවා. මෙන්න මේ කරුණු දෙක පැහැදිලි කරන්න තමයි නීල්ස් බෝ එයාගේ ආකෘතිය ඉදිරිපත් කළේ. හරි? නීල්ස් බෝ එයාගේ ආකෘතිය ඉදිරිපත් කළේ මෙන්න මේ කාරණේ පැහැදිලි කරන්න. දල වශයෙන් අපි ගත්තොත් මේ අවුරුදු මේවා ඉදිරිපත් කරපු අවුරුදු ආසන්න වශයෙන් ගත්තොත් මේවා 1804 5 ආශ්‍රිතව හරි 1804 5 ආශ්‍රිතව ඉදිරිපත් කළේ. මේක 1904 වගේ ආශ්‍රිතව ඒ කියන්නේ අවුරුදු 100ක් ඩෝල්ටන්ගේ ආකෘතිය පැවතිලා තියෙනවා. දල වශයෙන්. රදර්ෆර්ඩ්ට එනකොට රදර්ෆර්ඩ්ගේ පරමාණු ආකෘතිය ඉදිරිපත් කරන්නේ 1911 වගේ 1911 වගේ රදර්ෆර්ඩ් යාගේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. මෙතන 1913 වගේ තමයි නීල්ස් බෝ තමන්ගේ පරමාණු ආකෘතිය ඉදිරිපත් කරන්නේ. පොඩි කාලයයි මේ ආකෘති බිඳ වැටෙන්න ගිහිලා තියෙන අන්තිම ආකෘති කීපේ. මේක නම් අවුරුදු 100ක් විතර තිබිලා තියෙනවා. විද්‍යාව දියුණු වෙලා තියෙන හැටි ඔයගලන්ට පේනවා වඩා ශීඝ්‍රයෙන් මේ වෙනකොට. හරි. එතකොට අපි දන්නවා එහෙනම් දැන් නීල්ස් බෝ පරමාණු ආකෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ ප්‍රෝටෝන අඩංගු න්‍යෂ්ටියක් තියෙනවා. හරි. ධනාරූපිත න්‍යෂ්ටියක්. ඒ න්‍යෂ්ටිය වටා තමයි මේ වෘත්තාකාර මාර්ගවල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් තියෙන්නේ කියන කතාවක් තමයි නීල්ස් බෝ ඉදිරිපත් කළේ. මොකටද නීල්ස් බෝ මේ කාරණා ඉදිරිපත් කළේ? ඔගොල්ලෝ දැනට දන්නේ නැති අයනීකරණ ශක්ති දත්ත කියන ඒවා පැහැදිලි කරන්නයි. හයිඩ්‍රජන් පරමාණුක විමෝචන වර්ණාවලිය කියලා දැනට දන්නේ නැති සිද්ධිය පැහැදිලි කරන්නයි තමයි නීල්ස් බෝ මේ ආකෘතිය ඉදිරිපත් කළේ. හරි. එහෙනම් අපි මාතෘකාව දාමු. නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය. මාතෘකාව දාමු නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය. නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය. හරි. අපි මුලින්ම සඳහන් කරමු නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය ඉදිරිපත් කළේ මොකක් පැහැදිලි කරන්නද කියන කාරණේ. ලියන්න යටින්
නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ 1 අයනීකරණ ශක්ති දත්ත 1 අයනීකරණ ශක්ති දත්ත පැහැදිලි කිරීමටත් අයනීකරණ ශක්ති දත්ත පැහැදිලි කිරීමටත් 2 හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීමටත්ය හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීමටත්ය හරි හයිඩ්‍රජන් වල පරමාණුක විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීමටත්ය එහෙනම් කාරණා දෙකකට තමයි නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය ඉදිරිපත් කළේ දැන් එතකොට නීල්ස් බෝගේ පරමාණුක ආකෘතියේ මොනවද සඳහන් වෙන්නේ? කොහොමද මේක සඳහන් වෙන්නේ? ඇත්තටම ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේදී ළමයි එහෙම ලොකුවට මේක විස්තර කරන්න නැහැ නීල්ස් බෝගේ පරමාණුක ආකෘතිය සඳහන් මේ පරමාණුක ආකෘතිය එහෙම තදට විස්තර කරන්න නැහැ. ඕගොල්ලන් රිසෝස් බුක් එක අරන් බැලුවොත් ඕගොල්ලන්ට පේන්නේ ඉතාමත්ම චූටි ඉඩක් තමයි දීලා තියෙන්නේ. ඒ ආකෘතිය පැහැදිලි කරන්න. හරිද? පොඩ්ඩක් පෙන්වන්නම් නිකමට රිසෝස් බුක් එක. ඉතාමත්ම චූටි අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ බොහොම චූටි ප්‍රමාණයක් තමයි රිසෝස් බුක් එකේ දීලා තියෙන්නේ. මෙයාගේ ආකෘතිය පැහැදිලි කරන්න එහෙම ලොකු පැහැදිලි කිරීමක් නීල්ස් බෝ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ. හරි? ඉතින් මම ඒක පෙන්වුවේ එහෙමයි කලින් සිලබස් එකේ පුතේ අපි නීල්ස් බෝගේ ආකෘතිය තා තදින් ඉගෙන ගත්තා. මෙතනදී එහෙම එච්චර ලොකුවටම සඳහන් වෙන්නේ නැහැ. නමුත් මම සමස්තය කතා කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට මේක තේරෙන ප්‍රමාණයට අපි ඉගෙන ගත යුතුයි ගොඩක් වැදගත් ආකෘතියක් නිසා. හරි. දැන් එතකොට එහෙනම් අපි දැනගෙන ඉන්නවා හයිඩ්‍රජන් පරමාණු විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්නයි අයනිකරණ ශක්තිය දත්ත පැහැදිලි කරන්නයි තමයි මේ නීල්ස් බෝ තමන්ගේ ආකෘතිය ඉදිරිපත් කළේ කියන එක. නීල්ස් බෝ පරමාණුක ආකෘතිය ඉදිරිපත් කළා ටික කාලෙකින් ඕක පොඩි තව වෙනසකට ලක් වුණා. මම ඒකත් මුලින්ම කියලා ඉන්නම්කෝ. හරිද? ආකෘති විස්තර කරන්න කලින්. මොකක්ද වෙනස? මේ විදිහේ මේ තැටියක් වගේ ව්‍යුහයක් නෙමෙයි පරමාණුවට තියෙන්න ඕනේ. න්‍යෂ්ටිය මෙහෙම තියෙනවා මේ වෘත්ත එක එක ආකාරයට තියෙන්න ඕනේ කියන අදහස ආවා. ඒ කියන්නේ මේ තියෙන එක වෘත්තයක්. හරිද? ඔයිට වඩා වෙනස් වෘත්ත. මේ තියෙන වෙනම වෘත්තයක්. ඔයගොල්ලෝ දැකලා තියෙන අර පරමාණුක ආකෘතිය එන්නේ එහෙමයි. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔය රවුන්ඩ් රවුන්ඩ් ඇඳලා තියෙනවා පරමාණු සම. මේ තියෙන තව වෘත්තයක ඉලෙක්ට්‍රෝන යනවා. මේ තියෙන වෙනම වෘත්තයක ඉලෙක්ට්‍රෝන යනවා. ওই විදිහට නීල්ස් බෝගේ ආකෘතියේම පසුව සංශෝධනයක් ආවා. ඔය ආකාරයේ ස්වරූපයක් තියෙන එකක් කියලා. දැන්ට නම් අපි පිළිගන්නේ මේ ආකෘතියක් නෙමෙයි මීටත් වඩා එහාට ගියපු නව ආකෘතියක් තමයි අපි දැනට පිළිගන්නේ. කියන්නේ නීල්ස් බෝගේ ආකෘතිය අපි පිළිගන්නේත් නෑ වර්තමානයේ වෙනකොට. හරි. දැන් එහෙනම් අපි නීල්ස් බෝගේ ආකෘතියේ ඉතුරු කරුණු ටික සඳහන් කරමු. මොනවද නීල්ස් බෝ කිව්වේ කියන එක. නීල්ස් බෝ කිව්වේ මෙහෙමයි. මේ න්‍යෂ්ටිය තියෙනවනේ. මේ න්‍යෂ්ටියේ ඉඳලා ඕනේ තැන්වල ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ කියලා නීල්ස් බෝ කිව්වා. ඉලෙක්ට්‍රෝන වලට මේ Tamanට හිතෙන තැන්වල මේ වගේ ඉන්න බෑ කියලා. මේ වගේ Tamanට හිතෙන තැන්වල ඉලෙක්ට්‍රෝන වලට ඉන්න බෑ කියලා නීල්ස් බෝ කිව්වා. හරිද? ඒ කියන්නේ නීල්ස් බෝ කිව්වා ඉලෙක්ට්‍රෝන පවතින්නේ යම් නිශ්චිත තැන්වල.
ඒ නිශ්චිත තැන් තමයි න්‍යෂ්ටිය වටේ තියෙන වෘත්තාකාර මාර්ගයක් තුල තමයි ඉලෙක්ට්‍රෝන වලට පවතින්න පුළුවන්. වෘත්තාකාර ප්‍රදේශයක් තුල තමයි ඉලෙක්ට්‍රෝනයට පවතින්න පුළුවන්. එහෙම නිල්ස් බෝ කිව්වා. ඒ වගේ වෘත්තාකාර ප්‍රදේශ තියෙනවා. එකක් නෙමෙයි කීපයක් තියෙනවා. එතකොට එන්න ඒ එක වෘත්තාකාර ප්‍රදේශයකට කිව්වා ශක්ති මට්ටමක් කියලා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ පොඩිම එක ශක්ති මට්ටමක්. මේ මැද එක ඒකත් තව ශක්ති මට්ටමක්. මේ පිටම එක ඒකත් තව ශක්ති මට්ටමක්. එහෙනම් නීල්ස් බෝ කිව්වා න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ. ශක්ති මට්ටමක් කියලා කියන්නේ න්‍යෂ්ටිය වටා පිහිටි වෘත්තාකාර ප්‍රදේශයක්. එතකොට එන්නේ ප්‍රදේශය තමයි ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අකුවා මේ එක වෘත්තාකාර ශක්ති මට්ටමක් ඇතුලේ ඉලෙක්ට්‍රෝනේ චලනය වෙවි තියෙනකොට ඒ ඉලෙක්ට්‍රෝනෙන් ශක්තිය හානි වෙන්න බෑ කියලා. මේ එක වෘත්තාකාර මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝනේ ගමන් කරමින් තියෙනකොට ඒ ඉලෙක්ට්‍රෝනෙන් ශක්තිය හානි වෙන්න බෑ කියලා නීල්ස් බෝ කිව්වා. ඒ වගේම න්‍යෂ්ටිට ළඟම මට්ටමේ ශක්තිය අඩුයි කියලා න්‍යෂ්ටියේ ඉඳලා එළියට යනකොට ඒ වෘත්තාකාර ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා කියලාත් නීල්ස් බෝ කිව්වා. එතකොට මේ පොඩි මේකේ ශක්තිය අඩුයි ඊට පස්සේ ඒකේ ශක්තිය වැඩි ඊට පස්සේ ඒකේ ශක්තිය ඊට වඩා වැඩි. ඒක උඩට යන්න යන්න මේ විදිහට ඈතට යන්න යන්න න්‍යෂ්ටියෙන් ඈතට යන්න යන්න ශක්ති මට්ටමේ ශක්තිය වැඩි වෙනවා කියලා නීල්ස් බෝ කිව්වා. හරිද? දැන් ඊළඟට කියපු දේ තමයි මේ එක ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන එකට ඕන්නම් නිශ්චිත ශක්ති ප්‍රමාණයක් ලබාගෙන ඊළඟ ශක්ති මට්ටමට යන්න පුළුවන් කියලා. එක ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්ති ප්‍රමාණය ලබාගෙන ඒ කියන්නේ මෙතන ඉඳලා හරියටම මෙතනට යන්න ඕනේ ශක්ති ප්‍රමාණය ලබාගෙන මෙතනට යන්න පුළුවන් කියලා. ඒ වගේම එතන ඉඳලා ආපහු එද්දි ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එතන ඉඳලා නැවත මෙතනට අර ගත්තු ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක්ම නැවත නිදහස් කරනවා කියලත් කිව්වා. ඉතින් ඉලෙක්ට්‍රෝන වලට හිමි ශක්ති මට්ටම් අතර ගමන් කරන්නත් පුළුවන් කියන කතාව කිව්වා. එක ශක්ති මට්ටමක් ඇතුලේ ඉන්න පුළුවන් කියන කතාවත් කිව්වා. එක ශක්ති මට්ටමක් ඇතුලේ ඉන්නවා නම් ශක්තිය උරාගන්නේ හෝ පිට කරන්නේ නැහැ කියලාත් කිව්වා. තවත් ශක්ති මට්ටමකට යනකොට විතරයි කිව්වා ශක්තිය උරාගන්නේ හෝ පිට කරන්නේ. ශක්තිය වැඩි හේකට යන නම් ඉතින් එයා ශක්තිය ගන්න ඕනේනේ. වැඩි හේකින් ඉඳලා අඩු හේකට එනවා නම් එයා ශක්තිය නිදහස් කරගෙන ඕනේ. එතකොට මෙන්න මේ ශක්ති වෙනස ගණන් කරන්න පුළුවන් කියලා කිව්වා එයා දීපු මෙන්න මේ සමීකරණය. හරි. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා ඒ ශක්ති වෙනස ඕනනම් ගණනය කරගන්න පුළුවන් කියලාත් කිව්වා. E සමාන h nu කියලා අපි මෙතන ඩෙල්ටා E කියලා පාවිච්චි කරනවා නැත්නම් ශක්ති වෙනස කියන එක නැත්නම් E සමාන h nu කියලා කියන්න පුළුවන්. අපි උන E සමාන h nu කියමු. බහුලව පාවිච්චි වෙන්නේ E සමාන h nu කියන නිසා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා මේ ශක්තිය හොයාගන්න පුළුවන්. ශක්තිය දන්නව නම් සංඛ්‍යාත හොයාගන්න පුළුවන්. ඒ වගේ කතාවකුත් කිව්වා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අද අපිට සටහන් කරගන්න තියෙන්නේ. බොහොම චූටි සටහනක් අද අපිට ගන්න තියෙන්නේ. හරි. ලියමු එහෙනම්. දැන් අපි සඳහන් කරේ නීල්ස් බෝ පරමාණුක ආකෘති ඉදිරිපත් කළේ අයනිකන ශක්ති දත්ත පැහැදිලි කරන්නයි හයිඩ්‍රජන් පරමාණුක විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්නයි කියලා. හරි. ලියන්න යටින් නීල්ස් බෝගේ පරමාණුක ආකෘතියේ පහත සඳහන් උපග්‍රහණ ඇතුළත් විය. පහත සඳහන් උපග්‍රහණ ඇතුළත් විය. නීල්ස් බෝගේ පරමාණුක ආකෘතියේ පහත සඳහන්
උපග්‍රහණ ඇතුළත් විය. මේ මොනවද මේ උපග්‍රහණ කියලා කියන්නේ? හරිනේ. විනාඩි 10කින් ඉවර වෙනවා කියනවා. අපිට ඉතින් බලමු. මොනවද මේ උපග්‍රහණ කියන්නේ? උපග්‍රහණ කියන්නේ උපකල්පන නන් නෙවෙයි. හරි උපග්‍රහණ කියන්නේ උපකල්පන නෙමෙයි. පොඩි වෙනසක් තියෙන උපකල්පනත් එක්ක. හරි. මේවා දල වශයෙන් අපි කිසිම කාරණයක් නොදැක ගන්න පූර්ව නිගමන වගේ දෙයක් කියලා හිතා ගන්නවා. හරි ඒවා ස්ථිර කරුණු කියලා හිතාගෙන තමයි ඒවා ඇත්තයි කියලා පිළි අරගෙන ඕනේ මේ ආකෘතිය පිළිගන්න. හරි එතකොට ඔය උපග්‍රහණ ඇත්තයි කියලා අපි පිළි අරගෙන තමයි මේ ආකෘතිය ගැන කතා කරගෙන යන්නේ. හරි. එහෙනම් පළවෙනි උපග්‍රහණය මොකක්ද? පළවෙනි උපග්‍රහණේ පළවෙනි කාරණේ මෙහෙම කරුණු වශයෙන් දෙන්නේ මේ මමයි දැන් දෙන්නේ ඔයගලන්ට සරල වාක්‍ය වලින්. හරි. නිල්ස් බෝ දීපු සම්මත වචන නෙමෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් සරල වාක්‍ය කීපයක් දෙන්නේ. එතකොට න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතී. හරිද? මොන පළවෙනි කාරණේ. න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතී. හරිනේ. න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතී. ඔන්න එක කාරණයක් අපි ලිව්වා. දෙවෙනි කාරණේ. න්‍යෂ්ටියෙන් ඉවතට යන විට එම වෘත්තාකාර ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වේ. න්‍යෂ්ටියෙන් ඉවතට යන විට එම වෘත්තාකාර ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වේ. හරි. න්‍යෂ්ටියෙන් ඉවතට යන විට එම වෘත්තාකාර ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වේ. 3. මේ නිල්ස් බෝ කඩපු විදිහට නෙමෙයි ඔයගලන්ට පැහැදිලි වෙන විදිහටයි මම දෙන්නේ මේ කාරණේ. තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි එක් වෘත්තාකාර ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පවතින විට ලියන්න. එක් වෘත්තාකාර ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පවතින විට එමගින් ශක්ති හානියක් සිදු නොවේ. එක් වෘත්තාකාර ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පවතින විට එමගින් ශක්ති හානියක් සිදු නොවේ. එමගින් ශක්ති හානියක් සිදු නොවේ. එමගින් ශක්ති හානියක් සිදු නොවේ. ඊළඟ කාරණේ ඉලෙක්ට්‍රෝන වලට එක ශක්ති මට්ටමක සිට ඉලෙක්ට්‍රෝන වලට එක වෘත්තාකාර ශක්ති මට්ටමක සිට ඉලෙක්ට්‍රෝන වලට එක වෘත්තාකාර ශක්ති මට්ටමක සිට තවත් ශක්ති මට්ටමකට ගමන් කළ හැකිය. තවත් ශක්ති මට්ටමකට ගමන් කළ හැකිය. මේ සඳහා ඉහළ ශක්ති මට්ටමකට යාමට නම් අවශ්‍ය ශක්ති ප්‍රමාණය හරියටම ලබා ගත යුතුය. නැත්නම් නිශ්චිතවම ලබා ගත යුතුය. මේ සඳහා ඉහළ ශක්ති මට්ටමකට යාමට නම් අවශ්‍ය ශක්ති ප්‍රමාණය හරියටම එහෙම නැත්නම් නිශ්චිතවම ලබා ගත යුතුය. පහළ ශක්ති මට්ටමකට ඒම සඳහා අවශ්‍ය ශක්ති ප්‍රමාණය හරියටම
පිට කළ යුතුය. අවශ්‍ය ශක්ති ප්‍රමාණය හරියටම පිට කළ යුතුය. හරි. ඊට පස්සේ කාරණය පස්වෙනි එක ඉලෙක්ට්‍රෝනයක් එක ශක්ති මට්ටමක සිට ඉලෙක්ට්‍රෝනයක් එක ශක්ති මට්ටමක සිට ඉලෙක්ට්‍රෝනයක් එක ශක්ති මට්ටමක සිට තවත් ශක්ති මට්ටමකට යාමේදී ලබා ගන්නා හෝ පිට කරන ශක්ති ෆෝටෝනේ මේ ප්‍රෝටෝන කියලා වචනයක් නෙමෙයි. ප්‍රෝටෝනේ නෙමෙයි මේක නෙමෙයි. ප්‍රෝටෝන කියන්නේ අර ධනාරූපිත අංශුවනේ. ඒක නෙමෙයි මේ. මම පස්සේ කියලා දෙන්නම්. ශක්ති ෆෝටෝනේ. ප්‍රෝටෝනේ කියන එක නෙමෙයි. ධන ආරූපිත අංශුව නෙමෙයි. හරි. එතකොට ඉලෙක්ට්‍රෝනයක් එක ශක්ති මට්ටමකට ඉඳලා තව ශක්ති මට්ටමකට යාමේදී උරා ගන්නා හෝ පිට කරන ශක්ති ෆෝටෝනයේ ශක්ති ෆෝටෝනයේ ශක්තිය අර මං කිව්වේ නිශ්චිත ප්‍රමාණයක් කියලා. ඒ නිශ්චිත ප්‍රමාණයට කියන නම තමයි ෆෝටෝන කියන එක. ශක්ති ෆෝටෝනයේ ශක්තිය E සමානයි h E සමානයි h nu E සමානයි h nu සමීකරණයෙන් ලබාගත හැකිය. E සමානයි h nu සමීකරණයෙන් ලබාගත හැකිය. මෙන්න මේ සමීකරණය පෙන්වන්නේ. E සමානයි h nu සමීකරණයෙන් ලබාගත හැකිය. මම මේවා පසුව විස්තර කරනවා. මේවා ගණන් හදන හැටි කතා කරනවා. ඒවා වෙනම මාතෘකාවල තියෙනවා. E සමානයි h nu සමීකරණයෙන් ලබාගත හැකිය. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි සඳහන් කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ නිල්ස් බෝර්ගේ පරමාණු ආකෘතිය කියලා න්‍යෂ්ටි අඳින්න වෘත්තාකාර ශක්ති මට්ටම් අඳින්න හරියටම වෘත්ත තියෙනවා මම මේ අඳා වගේ ඒවා නෙමෙයි. ඒ වෘත්තාකාර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටන්න පුළුවන් කියන කාරණය ඇඳගන්න. හරි. වෘත්තාකාර ශක්ති මට්ටම් අඳින්න න්‍යෂ්ටි අඳින්න. රදර්ෆර්ඩ්ගෙන් පස්සේ ආපු හැම ආකෘතියක්ම අපිට මතක තියාගන්න ඕනේ න්‍යෂ්ටිය තියෙන ආකෘතියක් කියන කාරණේ. ඒතර මෙන්න මේක ඇඳහම ඔය නීල්ස් බෝර්ගේ පරමාණු ආකෘතිය කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. අපි මේක දීර්ඝව කතා කරනවා ඉස්සරහ පාඩම් වලදී කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඉස්සරහ පාඩම් වලදී අපි අයිඩිකර ශක්ති ප්‍රස්ථාර අඳිනවා, හයිඩ්‍රජන් පරමාණු විමෝචන වර්ණාවලිය අඳිනවා. ඒ වගේම නීල්ස් බෝර්ගේ පරමාණු ආකෘතිය පාවිච්චි කරලා මේ කාරණා දෙක විස්තර කිරීමකුත් අපි කරනවා. හරි. ඉතින් ওই ටික තමයි කරගන්න තියෙන්නේ. බොහොම කුඩා සටහනක් ඕගලන්ට අද දාගන්න තිබුණේ. වාක්‍ය 4ක 5ක විතර. අපේ කාල වේලා අවසන් වෙමින් යනවා. එහෙනම් මම මෙතනින් නතර කරන්න. බොහොම ස්තුතියි ඊළඟ දවසේ එකතු වෙන්න.